පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තථාගත බල 10ක් තියෙනවා. මේ තථාගත බල 10 පැහැදිලි කිරීමේ දේශනාවක් තමයි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව හැටියටත් සිදු කළේ. ඒ දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව තමයි අද සිදු කරන්නේ. පළවෙනි ධර්ම දේශනාවේදී මනුස්ස ලෝකයේ 4 පිරිසකුත් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් 4 පිරිසකුත් එතකොට 8 පිරිසයි. බුදුරජාණන් වහන්සේ මේ 8 පිරිසම පොළව බවට පත් කරලා ඒ මත හිටගත්ත කියන කාරණාව සිහිපත් කළා. ඒ 8 පිරිසම භාග්‍යතුන් වහන්සේට යටත්. ඒ කාරණාවේ මනුස්ස ලෝකයේ 4 පිරිසේ පළවෙනි පිරිස තමයි ශාස්ත්‍රීය පිරිස. ඒ කියන්නේ රජවරු. අපි මේ ශාස්ත්‍රීයෝ කොයිතරම් බලවත් පිරිසක්ද යන්න කරුණු කාරණා කීපයක් සහිතව සාකච්ඡා කළා. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනුස්ස ලෝකයේ දෙවෙනි පිරිස. ඒ තමයි බ්‍රාහ්මණ පිරිස. කවුද මේ බ්‍රාහ්මණ පිරිස කියන කාරණාව ටිකක් විමසලා බැලුවොත් බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ මහා පුදුම උගත් ඥානයක් තිබිච්ච අය. පුදුම බුද්ධියක් තිබිච්ච අය. උදාහරණයක් හැටියට සඳහන් කළොත් විද්‍යාඥයෝ වගේ පිරිසක් කියලා අද කීවොත් පුදුමාකාර දැනුමක් තියෙන්නේ. නමුත් විද්‍යාඥයාට කිසිසේත් බ්‍රාහ්මණයා සම කරන්න බෑ. නමුත් මේ උදාහරණයක් හැටියට තමයි මෙන්න මෙහෙම වගේ කියලා හිතාගන්නයි විද්‍යාඥයෝ වගේ පිරිසක් කියලා කියන්නේ. අද ඉන්න විද්‍යාඥයෙක් ඒගොල්ලෝ ඒ දේවල් වලට තමයි දක්ෂ. අපි අහලා තියෙනවා මේ තාරකා විද්‍යාඥයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරන අය. භූ විද්‍යාඥයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ මහ පොළොව සම්බන්ධව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පිරිසක්. මේ වාගේ විවිධ නම් වලින් ඒ ශාස්ත්‍රයේ පිළිබඳව ඒ අය ලබාගත් ප්‍රවීණත්වයේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ අයට එහෙම නමක් හම්බ වෙලා තියෙනවා. නමුත් මේ බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ එහෙම පිරිසක් නෙමෙයි. නමුත් අර තාරකා විද්‍යාඥයා කියන කෙනා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරලායි තියෙන්නේ. භූ විද්‍යාඥයා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ප්‍රගුණ කරලායි තියෙන්නේ. නමුත් මේ බ්‍රාහ්මණයා කියන කෙනා සියලුම ශිල්ප ප්‍රගුණ කරලායි තියෙන්නේ. එකක් නෙමෙයි. එයාට යමක්ද කරන්න කියන්නේ ඕනම දෙයක් එයා කරනවා. ඒ තරම් සියලුම ශිල්ප ප්‍රගුණ කරපු කෙනෙකුටයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. ඒ නිසා මේ බ්‍රාහ්මණවරුන්ගේ දැනුමේ සීමාව බොහෝම ඉහළයි. තවත් කෙනෙකුට කිසිම සේත් ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ බ්‍රාහ්මණයෙකුගේ දැනුම ගාවට. ඒ නිසා සඳහන් කරනවා මේ ඒ කාලේ තිබුණ ශිල්ප වලින් අද කෙනෙකුට එකක් තිබුණත් එකක් ප්‍රගුණ කරලා තිබුණත් අද ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයා බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කාලේ ශිල්ප වලින් එකක් ප්‍රගුණ කරගත්තොත්. එහෙමනම් ඒ කාලේ තිබුණ ඒ ශිල්ප සියල්ලම ප්‍රගුණ කරපු අයට තමයි මේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. මේ තරම් මහා ඥානවන්ත අය. නමුත් ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට යටත්. ඊළඟට සඳහන් කරනවා මනුස්ස ලෝකයේ තුන්වෙනි පිරිස. තුන්වෙනි පිරිස ගෘහපති පිරිස. කාටද මේ ගෘහපතියෝ කියලා කියන්නේ? ගෘහපතියෝ කියලා කියන්නේ සිටුවරුන්ට. විශාල ධනස්කන්ධයක් තිබුණ අය. මේ සිටුවරුන්ගේ ධනස්කන්ධයත් සිටුවරු දන්නේ නැහැ කොච්චරද කියලා. අපි මේ පළවෙනි පිරිස ගැන සාකච්ඡා කරනකොට මේ සිටුවරු ගැන කරුණු ටිකක් සිහිපත් කළා. එතකොට මේ ගෘහපති පිරිස කොච්චර ධනවත්ද? මේගොල්ලෝ ධනය උපයන එකම තමයි ජීවිතයේ පළවෙනි පරමාර්ථය කෙරුවේ. මුලින්ම පුංචි කාලේ ඉඳලම ධනය උපයලා ධනය රැස් කරලා තියලා විශාල ධනස්කන්ධයක් එකතු කරලා ඊට පස්සේ මේගොල්ලෝ පංචකාම සම්පත් භුක්ති විඳින්න පටන් ගන්නවා. අඩුපාඩුවක් නැහැ ධනෙ හොයලා තියෙන්නේ. ධනය එන මාවත් විවෘත කරලා තියෙන්නේ. ධනෙ ගලාගෙන එන දොරවල් ඇරලා තියලා තියෙන්නේ. ඒ නිසා දැන් මහන්සි වෙන්න දෙයක් නැහැ. මුලින් තමන් කරන්න ඕන දේවල් කරලා
දැන් නිරායාසයෙන් ධනය උපයන දොරවල් විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට හැම පැත්තෙම ධනය ලැබෙන වැඩපිළිවෙළ කර්මාන්ත ශාලා, එතකොට සත්ව පාලනය, මේ ආදී හැම පැත්තක්ම බොහොම සාර්ථකව සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ බ්‍රාහ්මණ පේෂ නිතරම උත්සාහ කළේ ශිල්ප ප්‍රගුණ කරන්නමයි. ඒක තමයි ජීවිතේ එක ශිල්ප ප්‍රගුණ කරන එක. ශාස්ත්‍රීය පිරිස නිරන්තරයෙන් උත්සාහ කළේ බලය ගැන. තමන්ගේ බලය වර්ධනය කරගන්න, තමන්ගේ ප්‍රදේශය ලොකු කරගන්න, ඒ සඳහා සැලසුම් හදපු තමයි හැම වෙලාවෙම කළේ. සඳහන් කරනවා ගෘහපති පිරිස ඉක්වාම ඉක්මනින් හම්බ කරලා පංචකාමයෙන් සතුටු වෙන්න වෑයම් කරපු පිරිසක් තමයි මේ ගෘහපතියෝ. ඉක්මනට හම්බ කරනවා. හම්බ කරලා තවත් ආදායෙන් එන මාර්ග හදලා තියලා තමන් පංචකාමී සතුටු වෙවි ඉන්නවා. කොච්චර ධනය තිබුණද තමන්ගේ ධනස්කන්ධය තමන්වත් දන්නේ. ඒ නිසා මෙහෙම සඳහන් කරනවා. හොඳට හිතන්න ඕනේ එතකොට කොහොම ධනවත්කමක් තියෙන්නේ නැද්ද කියලා. යම් රජෙක් එක්ක විශාල පිරිසක්, එහෙම නැත්නම් සඳහන් කරනවා රජුරුවොත් එක්ක කෝටි ගානක පිරිස සිටුවරයා මුණ ගැහෙන්න සිටුවරයා ඉන්න ප්‍රදේශයට ගියහම කෝටි ගානකට මාස ගානක් කන්න දෙනවා කියලා. සිටුවරයටවත් හිතාගන්න බෑ කොහොමද මේ කන්න දෙන්නේ කියලා. කෝටි ගානකට මාස ගානක් කන්න දෙනවා. එතකොට ඒ සිටුවරයා දන්නේ මං ගාව තියෙන සම්පත් කොච්චරද කියලාවත්. ආහාර පාන විතරක් නෙමෙයිනේ. කෝටි ගානකට කැම දෙන්න පිඟන්ත් ඕනේ කෝටියක්වත්. කෝප්පත් ඕනේ එච්චර. නිදාගන්න දෙන්න. ඇඳක් නැති වුණත් පැදුරු දුන්නත් කොට්ට දුන්නත් ඒ ඔක්කොම ඒ ප්‍රමාණයට තියෙන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පහසුකම් කොහොම තියෙන්නේ නැද්ද? අපිට අද මේ 1000ක් කමාරක් අරගෙන පින්කමකට ගිහිල්ලා ඒ අයගේ ඒ අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන්නවත් අපිට බෑ. නමුත් මේ කෝටි ගානකට මාස ගානක් කන්න දුන්න කියහම කොයි තරම් ධනස්කන්ධයක් තියෙන්නේ නැද්ද මේ ගෘහපතියෝ ගාව? සඳහන් කරනවා නමුත් ඒ අය භාග්‍යතුන් වහන්සේට යටත් සිරිපාදයට පෑගිලා ඉන්න නිසා මේ පිරිස මහ පොළොව කරලා තිබුණා කියලා සඳහන් කරනවා. හතරවෙනි පිරිස තමයි ශ්‍රමණ පිරිස. කවුද මේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ? විවිධාකාර 이르දි තියෙන විශාල දැනුමක් සහිතව මේ ලෝකේ විශාල බලයක් තියෙන පිරිසක්. විවිධ 이르දි තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනොත් ශ්‍රමණ පිරිස හිටියා. පුදුමාකාර 이르දි ප්‍රාතිහාර්යයන් තිබුණා. අහසින් යන අය, පොළොව යටින් යන අය, මේ විවිධ අය හිටියා. අපිට ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. මේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, භාර්ගවාදී තවුසෝ. සුද්ධෝදන මහ නරෝත්තමයන්න් වහන්සේට ශිල්ප උගන්වායයි කියන අසිත කාල දේවල තාපසතුමා දවල්ට මනුස්ස ලෝකෙන් කෑම කාලා විවේක කණ්ඩ දිවිය ලෝකෙට යනවා කියලා සඳහන් කරන්නේ. මෙහෙන් කෑම කාලා දෙව්ලොවින් විවේක අරගෙන හැන්දෑව ආපහු මනුස්ස ලෝකෙට එන කෙනෙක්. ඒ තරම් 이르දි දක්වන්න පුළුවන් ශ්‍රමණ පිරිස අතීතයේ හිටියා. ආන් ඒ පිරිස වලට තමයි මේ ශ්‍රමණ පිරිස කියලා හඳුන්වන්නේ. මේ ශ්‍රමණ පිරිස කොයිතරම් 이르දි දක්වන්න පුළුවන්කම තිබුණත්, කොයිතරම් බලය තිබුණත්, කොයිතරම් ශක්තිය තිබුණත් මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට යටත්. එතකොට මනුස්ස ලෝකයේ හතර පිරිස එතනින් ඉවරයි. ඊළඟට දිව්‍ය ලෝකයේ හතර පිරිස. දෙව්ලොව සහ බඹලොව. මේ දෙව්ලොව හතර පිරිසේ පළවෙනි පිරිස තමයි චාතුම් මහරජික පිරිස. කාටද මේ චාතුම් මහරජික පිරිස කියලා කියන්නේ? සතරවරන් දෙවියන්ට සහ උන්වහන්සේලා යටතේ ඉන්න පිරිස. දිව්‍ය ලෝක හැටියට කල්පනා කළොත් පල්ලෙහැම දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6න් ඉස්සල්ලාම සඳහන් කරන ආයුෂ අඩුම දිව්‍ය ලෝකෙ තමයි මේ චාතුම් මහරජිකය. ඒ දෙවියන්ට ආයුෂ කොච්චර තියෙනවද? දෙවියන්ගේ ආයුෂයෙන් අවුරුදු 500යි. මිනිස්සුන්ගේ ආයුෂ වලට පත් කරාම
දැන් අපේ දවසකට තියෙනවා පැය 24ක්. නමුත් චාතුම් මහරජිකේ එක දවසකට කොච්චර කාලයක් ඇද්ද? අපේ දවසකට විනාඩි 60 පැය 24යි. චාතුම් මහරජිකේ එක දවසකට අපේ අවුරුදු 50යි. එක දවසකට අපේ අවුරුදු 50යි. අපේ අවුරුදු 50ක් එහාට එක දවසයි. එතකොට දෙවියන්ගේ ආයුෂ අවුරුදු 500යි. ඒ කියලා කියන්නේ දෙවියන්ගේ ආයුෂ අපේ අවුරුදු 50ක් එක දවසයි. එතකොට එහෙම දවස් 365ක් 60ක් අවුරුද්දයි. අවුරුදු 50 ඒවා 360ක් වෙන්න ඕන අවුරුද්දක් වෙන්න. එහෙම අවුරුදු 500ක් වෙනකොට ඒගොල්ලන්ගේ මුළු ආයු කාලය මනුෂ්‍ය වර්ෂ බවට පත් කරාම මනුස්ස වර්ෂ වලින් අවුරුදු 90ක් ආයුෂ තියෙනවා. චාතුම් මහරජික දෙවියන්ට. එතකොට එහි බලවත්ම පිරිස තමයි මේ හතරවරන් දෙවිවරු. චාතුම් මහරජික කියන්නේ ඒකනේ 4 දිනක් රජකම් කරන හින්දා තමයි මේ චාතුම් මහරජිකය වුණේ. කවුද 4 දෙනා? සතරවරන් දෙවියෝ ගැන අපි දන්නවා. අපි ඕන තරම් ඒ නම අහලා තියෙනවා. විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර. මේ තමයි ඒ දෙවි රජවරු 4 දෙනා. මේ 4 දෙනාම සෝවාන් වෙච්ච අය. අපායෙන් නිදහස්. නිරේට යන්නේ නැහැ කවදාවත්. එතකොට මේ එක්කෙනෙක් යටතේ කොච්චර පිරිසක් පාලනය වෙනවද මේ එක රජෙක් යටතේ? මේ රජෙක් යටතේ පාලනය වෙන පිරිස සඳහන් කරනවා කෝටි ලක්ෂයක් කියලා. නිකන් හිතලා බලන්න. ඉලක්කමේ මාත්‍රයට හිතන්න එපා. එක රජෙක් යටතේ පාලනය වෙන යටත් වැසියෝ පිරිස කෝටියේ ඒවා ලක්ෂයක්. කෝටි ලක්ෂයක සේනාවක් මේක රජෙක් යටතේ පාලනය වෙනවා. එතකොට 4 දෙනාම යටතේ වෙච්චාම කෝටි ලක්ෂ 4ක්. මේ රජවරු 4 දෙනා යටතේ පාලනය වෙන පිරිස. මේ 4 දෙනාම සෝවාන් වෙලා සතර අපායෙන් නිදහස් අය. ඊටාම ඉහළ බලයක් තියෙන අය. මේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙකුට තියෙන බලය මෙච්චරයි කියලා අපිට මුළු ජීවිත කාලයවත් හිතලා ඉවර කරන්න බෑ. තරම්ම ඉහළ බලයක් තියෙන්නේ. දැනුම, ධර්ම දැනුම, අවබෝධය අපේ පින්නතුන්ට මතකයි පිරිත් පොතේ තියෙනවා ආටානාටිය කියලා සූත්‍රයක්. අන්තිම හරිය කවුද ආටානාටිය දේශනා කෙරුවේ? බුදුරජාණන් වහන්සේද? ආටානාටිය සූත්‍රයේ දේශනා කරන්නේ මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. වෙසමුණි යක්ෂයන්ට අධිපතිය. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න කාලේ දඹදිව වන්දනාවේ ගියා නම් අපිට පෙන්නනවා අතන තමයි ආටානාටිය දේශනා කළේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ පර්වතයේ වැඩ ඉන්නකොට මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා. වන්දනා කරලා මෙන්න මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කරනවා. ආටානාටිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පස්සේ ඒක අනුමත කරනවා. ලෞතර බුදු කෙනෙක් අනුමත කරන සූත්‍රයක් දේශනා කරන්න මොන තරම් ඥාන සමුදායක් තියෙන්න ඕනද? කොයි තරම් දහම් දැනුමක් තියෙන්න ඕනද? දේශනාව කරලා යන්න යනවා නැවත භාග්‍යතුන් වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා. පහුවදා උදේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා දේශනාවක් කරනවා. මහණෙනි, ඊයේ රාත්‍රියේ මෙන්න මේ වාගේ ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයෙක් මෙන්න මේ සූත්‍රය දේශනා කරලා ගියා මාළඟ. ඒ දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේට කරපු දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නැවත දේශනා කරනවා. ආන් ඒ නිසා ආටානාටිය සූත්‍රයේ බණවර 2ක් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසයි දිව්‍ය රාජයා දේශනා කරපු කොටසයි කියලා බණවර 2ක් දකින්නේ එකයි. දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කළා. ඒ නිසා කොටස් 2යි. ඉතින් මෙන්න මේ වාගේ මහ විශාල ප්‍රතාපවත් දැනුමක් තියෙන අය. එතකොට ඒ අය යටතේ ඉන්න අය සාමාන්‍ය අය කියලා හිතනවාද? මේ කෝටි ලක්ෂයක්
තමන් යටතේ ඉන්න අය මේ එසේ මෙසේ කිසිම දැනුමක් ඥානයක් නැති අපි කියන්නේ අතප්පාතක් නැති අය කියලා. එහෙමයි නෙමෙයි. මනුස්ස ලෝකේ ඉන්න කාලේ සෝවාන් වෙලා හිටපු එක ආර්ය ශ්‍රාවකෙක් බිම්බිසාර මහරජුරු. බිම්බිසාර මහරජුරු අපවත් වෙලා කොහෙද ඉපදිලා ඉන්නේ? මෙන්න මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ මොන නමින්ද? ජනවසභ යක්ෂ සේනාධිපතියෙක්. ජනවසභ නමින් තමයි ඉපදිලා ඉන්නේ. යක්ෂයාගේ නම ජනවසභ. එතකොට දැන් යක්ෂ කියපු ගමන් අපිට මැවෙන්නේ නැද්ද යක්ෂයෙක්? අපිට මැවෙන්නේ කළුම කළු පාට, දිග කෙස් සහ ලෝම තියෙන, කටෙන් එළියට ආපු දත් තියෙන, නිතරම ලේ පිරිච්ච, ලොකු බඩක් තියෙන, දිග නියපොතු තියෙන එහෙම කෙනෙක් නේ අපිට මැවෙන්නේ. එතකොට මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා කියලා කියන්නේ යක්ෂයන්ට අධිපති. එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ තමයි බිම්බිසාර රජුරු ඉන්නේ. ජනවසභ හැටියට. එහෙනම් අපි හිතන රූපේ වෙනස් වෙනවා. ඊට වඩා ඊටාම ලස්සන රන්වන් සිරුරක් තියෙන, බැබලෙන සිරුරක් තියෙන, සතර අපායෙන් නිදහස් වෙච්ච මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. අපවත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා පස්සේ බිම්බිසාර රජුරු. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ජනවසභ වෙමි ස්වාමීනි. ස්වාමීනි මම ජනවසභ වෙමි. ස්වාමීනි මම බිම්බිසාර. ස්වාමීනි එදා මනුස්ස ලෝකේ මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමී වීම සඳහා වීර්ය ආරම්භ කරලායි තියෙන්නේ. සෝවාන් වුණා කියලා නිකන් බලාගෙන ඉන්නවද? අපායෙන් නිදහස් වුණා කියලා නිශ්ශබ්දව ඉන්නවද? නෑ, එහෙම වෙන්නේ නෑ. සකදාගාමී වීම සඳහා වීර්ය ආරම්භ කළා ස්වාමීනි කියලා සඳහන් කරනවා. එහෙම අය මේ සමුනි දිව්‍ය රාජයා යටතේ ඉන්නේ. ආලෝක යක්ෂයා ඊට විශේෂ චරිතයක්. ඒ නිසායි අපේ පොත්පත් වලට සංග්‍රහ වෙලා ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය බලවත් කෙනෙක් ආලෝක යක්ෂයා කියන්නේ. අතිශයින් බලවත්. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාලිගාවට ආවා කියන පණිවිඩය ආරංචි වුණාට පස්සේ සාතාගිර හේමෝත කියන යක්ෂ සේනාධිපතියෝ දෙන්නම යට ටිකක් සමච්චල් කළා. සමච්චල් කළේ නෑ, මුලින් ආශිර්වාද කළා භාග්‍යවතුන් වහන්සේ ඔබේ මාලිගාවට වැඩලා ඔබට මහ පුදුම යහපතක් උදා වෙලා තියෙන කියලා. නමුත් මෙයාට කේන්ති ගියපු නිසා කේන්ති ගස්සන්න තව දේවල් සමහරලාවට කීවා. ඒ වෙලාවේ පර්වත මුදුන් දෙකක් උඩ මෙයා තමන්ගේ යක්ෂ විමානයෙන් යක්ෂ සභාවෙන් රැස්වීමකට ගිහිල්ලා හිටියේ. එළියට බැහැලා පර්වත කඳු මුදුන් දෙකක් උඩ තමන්ගේ කකුල් දෙක තියන්නේ. සඳහන් කරනවා මේ එක කන්දක් යදුන් 3000කට ආසන්න තරම් විශාලයි පර්වත ප්‍රාන්තයේ මුල. එතකොට කඳු දෙකේ මුදුන යනකොට තවත් ඈතයි. විශාල කඳු ඈතින් තියෙන කඳු දෙකක්. මේ කඳු දෙකේ ඈතට කකුල ඈත් කරලා කඳු දෙකේ මුදුනින් තියන්නේ. එතකොට හිතන්න කොච්චර ලොකු ඇද්ද? සඳහන් කරනවා උස්සගෙන ඉන්න බැරි නිසා මේ කඳු පතුරු ගැලවි වැටෙනවා කියලා. එයාගේ බර දරාගෙන ඉන්න බැරුව. එතන හිටගෙන තමයි අහං ආලෝකෝ කියලා කෑ ගහන්නේ. මේ මුළු ජම්බුද්වීපයේට මෙහිච්ච හඬවල් 4ක් තියෙනවා ලෝකේ. ඒ හඬවල් 4න් එකක් තමයි ආලෝක යක්ෂයා එදා අහං ආලෝකෝ මට යාලෝක කියන්නේ කියලා කෑ ගහනවා බුදුරජාණන් වහන්සේ විමානයට වැඩිය කියලා ආරංචි වෙලා මට වඩා බලවත් අය ඉන්නවද කියලා. එහෙම යක්ෂයෝ දැන් ඉන්නේ කවුරු යටතේද? අන්න අර කියාපු වෙසමුණි රජුගේ යටතේ. ඉතින් එහෙම අය ඉන්නේ වෙසමුණි රජු යටතේ නම් වෙසමුණි රජු කවුද කියන කාරණාව අපිට අමුතෙන් සාකච්ඡා කරන්න ඕනේ නෑ. මොන තරම් බල සම්පන්න වෙන්න ඇද්ද? මෙවන් බලවතුන් කෝටි ලක්ෂයක් පාලනය කරන එක්කෙනෙක්. ආන් ඒ චාතුම් මහරජික පිරිස බුදුරජාණන් වහන්සේට යටත්. මේ සතරවරන් දෙවිවරුම භාග්‍යවතුන් වහන්සේට යටත්. ඒ තමයි දෙවිය ලෝකයේ පළවෙනි පිරිස. මේ 8 පිරිසෙන් 5 වෙනි පිරිස බවට පත් වෙන්නේ. ඊළඟ පිරිස තමයි
චාතුම් මහරජික පිරිස ඊළඟට තව්තිසා වැසි පිරිස. කවුද තව්තිසා වැසියෝ කියලා කියන්නේ? සක් දෙවිඳු වැඩ ඉන්න දිව්‍ය ලෝකේ. තව්තිසාව. ඇයි තව්තිසා කියලා කියන්නේ? දෙවි රජවරු 33 දෙනෙක් රජකම් කරන නිසා තාවතිංස 33යි. ඒක තව්තිසාවේ රජවරු 33 දෙනෙක් ඉන්නවා. ඒ 33 දෙනාගෙන් බලවත්ම කෙනා කවුද? මේ 33 දෙනාටම නායකත්වයේ දීගෙන ඉන්න කෙනා තමයි සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. මනුස්ස ලෝකයේ ඉන්න කාලේ එකටම පින් කරගෙන ගියපු අය. මනුස්ස ලෝකේ එකට පින් කරපු කල්යාණ මිත්‍රත්වයෙන් වෙලිලා හිටපු අය තමයි මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදලා ඉන්නේ. එතකොට මේ පිරිස කොයිතරම් බලවත්ද? සඳහන් කරනවා චාතුම් මහරජික පිරිස ඊටාම බලවත්. ඊට වඩා බලවත් මෙන්න මේ තාවතිංස පිරිස. මේ දෙවි රජවරු 4 දෙනා ඉන්නේ මේ සක් දෙවිඳු යටතේ. ඒ 4 දෙනාම ඉන්නේ සක් දෙවිඳු යටතේ නම් සක් දෙවිඳු මේ 4 දෙනාට වඩා මොනතරම් බලවත්ද කියන කාරණාව අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා සඳහන් කරනවා මේ අයටත් තියෙන පුදුමාකාර බලයක්. කොයි වගේ බලයක්ද? ඒ නිසා සඳහන් කරනවා තව්තිසා වැසි පිරිස ගොඩාක් පින් කරලා ඉන්න පිරිසක් කියලා. අවශ්‍ය කොච්චරද මේ දිව්‍ය ලෝකේ? මනුස්ස වර්ෂ වලින් දෙවියන්ගේ අවශ්‍යයෙන් නම් අවුරුදු 1000යි. එහි එක දවසකට අපේ අවුරුදු 100යි. මේ දෙවියන්ගේ මුළු ආයු කාලේ මනුස්ස වර්ෂයෙන් නම් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය මේ දිව්‍ය ලෝකෙට. ඊටාම පින් කරපු පිරිසක්. පිනෙන් ආඩ්‍යයි පිනෙන් පිරීලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ විතර පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය සඳහන් කරනවා කෝටි 2.5ක් ඉන්නවා කියලා. පරිවාර දිව්‍යාංගනාව. එතකොට අනික් දෙවිවරුන්ටත් ඊට ආසන්නවවත් ඉන්න ඇති. කොයිතරම් පින් කරලාද? කොයිතරම් සැප ලබනවද? කොයිතරම් බලවත්ද? කොහොම ප්‍රතාපවත්ද කියන කාරණාවත් අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක්. ලෝකේ නොමැකෙන සලකුණක් තියලා තියෙනවා ශක්තිය වෙන තැනක. මහා කල්පයේ පවතිනකන් ඒ සලකුණ තියෙනවා. මතකද කොතනද කියලා? චන්ද්‍ර මණ්ඩලයේ මත ආවෙක් ඇඳලා තියෙනවා. අපි කියනවා නේද හඳ දැක්කම ආවෙක් ඉන්නවා කියලා. කවුද මේ සසරූපේ චන්ද්‍ර මණ්ඩලයේ සනිටුහන් කිරුවේ? සක් දෙවිඳු. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරන කාලේ අඟුරු මැලයකට පැනලා දානයක් ඉල්ලගෙන ආපු බමුණෙකුට තමන්ගේ ජීවිතය පූජා කරනවා. අඟුරු මැලයට පැන්නට පිච්චුන්නේ නැහැ. මොකද මේ දානේ ඉල්ලගෙන එන්නේ බමුණෙක් හැටියට සක් දෙවිඳු. සක් දෙවිඳුට ජීවිතේම පූජා කරනවා. ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන්. මගේ ශරීරයේ හැමත් සිවියත් ලේත් මසුත් ඇටත් නහරත් සියල්ලම ඔබටයි. පිච්චුනාම අරගෙන අනුභව කරලා සිල් රකින්න කියලා ඉල්ලීමක් කරලා තමයි ජීවිත පරිත්‍යාගය කරන්නේ. ඒ වෙලාවේ තමයි ගිනි ගොඩෙන් අරගෙන පසකින් තියලා අනේ අහෝ මේ ලෝකේ දානය නම් කොයිතරම් ශ්‍රේෂ්ඨද? දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද? මේ සසපණ්ඩිතයෝ දවසක සම්මා සම්බුද්ධත්වයේ ලැබලා බුද්ධාන්තරේ නිමා වෙයි. නමුත් මහා කල්පයේ පවතින තාක්කල් මේ ශ්‍රේෂ්ඨ දානයක අසිරිය මිනිස්සු දැනගත යුතුයි. කල්පයේ පවතින තුරු මේ දානීය අසිරිය ලෝකයට දර්ශනය විය යුතුයි කියලා කල්පනා කරලා ජාතක පාළියේ සඳහන් කරනවා අංජනකූට පර්වතයේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මිටින් අරන් මිරිකලා එතකොට ආපු ඉස්ම අරගෙන චන්ද්‍ර මණ්ඩලයේ මත ඒ ඉස්ම තවරලා ඒ මත හාවගේ රූපයන්ද කියලා. මේ සස රූපය දකින කෙනා අර තියෙන්නේ දානීය අසිරියයි නේද කියලා කල්පනා කරයි. කියලා තමයි මේ සටහන තිබ්බ කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ කරුණුත් එක්ක කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් සක් දෙවිඳු කියන්නේ කොහොම? කියන්නේ චන්ද්‍ර මණ්ඩලයේ ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක්. අංජන කූට පර්වතයේ මිරිකන්න පුළුවන් වෙන්නේ කොයි වාගේ ශරීරයක් මවන්න ඇද්ද? යොදුන් 3ක් උසයි කියලා කියනවා. යටත් පිරිසෙන් 70ක්ම 30කට වඩා උසයි. 70ක්ම 30ක්වත් උසයි නම් යටත් පිරිසෙන් 70ක්ම 20ක්වත් මහත තියෙන්නේ නැති. එතකොට මේ දෙවිවරුන්ගේ කායික ස්වභාවය අතිශයින් බලවත් පිරිසක්. නමුත් මේ පිරිස
බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේට යටත්. ඊළඟ පිරිස තමයි පින්නතුනි මේ මාර පිරිස. කාටද මේ මාර පිරිස කියලා කියන්නේ? පරනිම්මිත වසවර්තියේ ඉන්න පිරිස. අපි කියන්නේ දිව්‍ය ලෝක 6 6වෙනි එක පරනිම්මිත වසවර්තිය. මේ පරනිම්මිත වසවර්තියේ තමයි මාර පිරිස. මේ සියලුම දෙවියන්ට වඩා උසස් බලයක් තියෙන පිරිසක්. ආයුෂ කොච්චරද? අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි. මේ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය. අපේ අවුරුදු 1600ක් විතර වුණ ඒගොල්ලන්ගේ එක දවසක් සම්පූර්ණ කරන්න. ඒ වගේ මහා බලයක් තියෙන පිරිසක් මාර පිරිස. ඒ මාර පිරිසත් භාග්‍යවතුන් වහන්සේ ළඟ පොළොව බවට තමයි පත් වෙන්නේ. අවසාන පිරිස 8 වෙනි පිරිස. 8 වෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම ලෝකේ ඉන්න අය. එතකොට බ්‍රහ්ම ලෝකයයි මේ සියල්ලටම වඩා බලවත්නේ. දිව්‍ය ලෝකේ නම් දිව්‍ය අංගනාවෝ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ එහෙම අය නැහැ. කාන්තාවෝ නැහැ බඹලෝ. ඒ නිසා මේ කායික සම්බන්ධතා බඹලෝ එහෙම සම්බන්ධතා නැහැ. බඹලවින් චුත වෙලා නැවත මනුලොවට ආපු අය ඒ කායික සම්භෝගයට හරි පිළිකුලක් දක්වනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් එක උදාහරණයක් සඳහන් කළොත් සාම කුමාරයාගේ අම්මයි තාත්තයි දෙන්න. බඹලවින් පිට වෙලා එන්නේ. බඹලවින් පිට වෙලා ඇවිල්ලා තමයි මේ වැදි කුලේ වැදි නායක පවුල් දෙකේ ඉපදෙන්නේ. විවාහ ජීවිතයට ඇතුල් වෙන්න මේ දෙන්නට යෝජනා කරනවා මේ දුවටයි පුතාටයි. මොකද වැදි නායකයෝ දෙන්න සාකච්ඡා කරගෙන තිබුණා අපි දෙන්නගේ පවුල් දෙකේ දුවෙකුයි පුතෙකුයි ඉපදුනොත් ඒගොල්ලෝ විවාහ කරමු කියලා. ඉතින් ඒ නිසා දුවෙක් පුතෙක් ලැබුණා. ඒ දෙන්න විවාහ කරවන්න අවුරුදු 16ක් යනකොට සූදානම් වෙනකොට ඒ දෙන්නට දෙන්න පණිවිඩයක් දී ගන්නවා. හැබැයි විවාහ වුණාට කායික සම්බන්ධතාවයකට නම් මම කැමතිම නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙන කෙනෙක් හොයලා විවාහ වුණාට කමක් නැහැ. ඉතින් බලහම දෙන්නගේම අරමුණ ඒකයි. එහෙම තමයි විවාහ කෙරුවේ. සාම කුමාරයා ඉපදුනේත් කායික සම්භෝගයක් ඇති වෙලා නෙමෙයි. ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ උපදෙස් මත තමයි මේ දරු සම්පත ලැබෙන්නේ. මව්පියන්ගෙන් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණා. ශක්‍ර දේවේන්ද්‍රය තමයි උපස්ථාන කරන්න එන්නේ. කල්පනා කරන්නකො ශක්‍ර දේවේන්ද්‍රගෙන් උපස්ථාන ලබන්න සිල් රකින්න කොහොම සීල ගුණයක් තියෙන්නේ නැද්ද කියලා. අප්‍රමාණ මෛත්‍රියක්. සඳහන් කරනවා ಜಾති වෛර සහිත සත්තු. ಜಾති වෛරයි කියන්නේ උපතින්ම වෛරයි. ණයයි මුගටියයි වෛරයි. ණය හැම වෙලාවෙම මැඩියෙක් අහුනොත් කවදාවත් අතාරින්නේ නැහැ ගිලිනවා. සිංහයෝ මෝ කොටියෝ මෝ කවදාවත් ලෙන්ගතුකමින් බැඳෙන අය නෙමෙයි. සඳහන් කරනවා මේ දෙන්නගේ මෛත්‍රී බලය නිසා මේ කැලෑවේ නාගයෝ පෙනගොබේ ඔසවගෙන ඉන්න වෙලාවේ පෙනගොබේ යටට ගිහිල්ලා මැඩියෝ නිදා ගන්නවා කියලා. මෝ ගිහිල්ලා කොටියන්ගේ මූණ ලෙව කනවා කියලා සඳහන් කරනවා. අම්මයි දරුවෝයි වගේ සෙනෙහසින්. කරදර නැහැ කවදාවත්. නයි මුගටියකට ජීවත් වෙනවා කරදර නැහැ. ගුරුලෝ නයි එකට ජීවත් වෙනවා කරදර කරගන්නේ නැහැ. මේ දෙන්නගේ මෛත්‍රියේ බලය. නමුත් ශක් දෙවිඳු එක දවසක් උපස්ථානයට ඇවිල්ලා බලනවා මේ දෙන්නගේ අනාගත ජීවිතේ කොහොම වෙයිද? මේ දෙන්න වයසට යනවනේ. එතකොට මොකක් වෙයිද? එහෙම බලනකොට තමයි දැක්කේ නුදුරු දවසක ඇස් දෙක මන්ද වෙනවා. අනාගතයේ දවසක ඇස් දෙක මන්ද වෙනවා. එහෙම වුණොත් නම් සලකන්න කෙනෙක් ඕනෙමයි. ඒ වෙලාවේ තමයි තාපසතුමා ළඟට ගිහිල්ලා සඳහන් කළේ ස්වාමීනි දරුවෙකුගේ අවශ්‍යතාවය නම් හොඳටම තියෙනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයන්නි ගිහි කටයුතු ගිහි ගෙදර ඉඳලා කරන්න තිබිච්ච කටයුත්ත ගිහි ගෙදරදී සිද්ධ නුණා නම් ඔබ හිතනවාද පැවිදි වුණාට පස්සේ වන් දෙයක් වෙයි කියලා? ඊට පස්සේ කාරණාව පැහැදිලි කරනවා. පැහැදිලි කරලා සඳහන් කරනවා කායික සම්භෝගයක් ඇති කරගන්න කැමති නැත්නම් ඊතරම්ම පිළිකුලක් ඒ සඳහා දක්වනවා නම් පාරිකා දේවිය මල්වර වෙච්ච දවසට ඇගේ නාභිය පිරිමදින්න කියලා. ඒ කාරණාව පාරිකා දේවියට සඳහන් කරලා නාභිය පිරිමදිනකොට තමයි නැවතත් බඹලවින් චුත වෙච්ච බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා පාරිකා දේවියගේ කුසේ පිළිසිඳ ගන්න. ඒ තමයි සාම කුමාරයා.
ඉතින් බඹලොව මෙන්න මේ වාගේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැති නිසා බඹලොවෙන් චුත වෙලා ඇවිල්ලා ඉපදුනාට පස්සේ ඒගොල්ලෝ ඒකට වැඩි උනන්දුවක් දක්වන්නේ ප්‍රිය භාවයක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙම බොහොම ඉහළ සීලයක් ගුණයක් වර්ධනය කරගෙන ඉන්න අය තමයි එහෙ උපදින්නේ මනුස්ස ලෝකේ ධ්‍යාන ලබාගත් අය. බඹලොව යන්න බොහෝ වෙලාවට කටයුතු සකස් කරගන්නේ ධ්‍යාන ලබාගෙන ධ්‍යානයන්ගෙන් නොපිරිහී ඉන්න ඕනේ. බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් සඳහන් කරනකොට අන්තිමානිසංසය තමයි ධ්‍යානයෙන් පිරිහුන් නැත්තම් මරණයත් සමගම ගිහිල්ලා බඹලොව උපදිනවා කියලා. ඉතින් මේ අට පිරිසේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පිරිසේ හතරවෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස. තාම බලවත් පිරිසක්. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? අවශ්‍ය සඳහන් කරන්න බෑ, කල්ප ගණන් වලින් සඳහන් කරන්න ඕනේ. දිව්‍යයන්ගේ අවශ්‍ය නම් කෝටි ගණන් වලින් කීවා. බ්‍රහ්මයන්ගේ අවශ්‍ය කල්ප ගණන් වලින් කියන්න ඕනේ. ලෞතර බුදුරු 7 දෙනෙක් දැකපු බ්‍රහ්ම රාජ්‍යත් ඔය බ්‍රහ්ම ලෝකවල තාමත් වැඩ ඉන්නවා. බුද්ධාන්තර 7ක් වැඩ ඉන්නවා කියහම කොයි තරම් දීර්ඝද අවශ්‍ය. එහෙමනම් මෙන්න මේ බ්‍රහ්ම පිරිස සඳහන් කරනවා බ්‍රහ්ම ලෝක 16යි. රූප සහිත බ්‍රහ්ම ලෝක 16යි. රූප තියෙනවා. මේකේ ප්‍රථම ධාන තලයේ පල්හැම තියෙන බඹතල 3ක් තියෙනවා. එයින් එකක තමයි මේ මහා බ්‍රහ්මය කියන එකේ තමයි මහා බ්‍රහ්ම කියන කෙනා වැඩ ඉන්නේ. මහා බ්‍රහ්මයි. මහා බ්‍රහ්ම කියන කෙනාගේ තියෙන ශක්තිය පැහැදිලි කරනවා මෙහෙම. සක්වලවල් 1000ක උපදින මැරෙන සත්වයෝ දකින්න පුළුවන් කියලා. සක්වලවල් 1000ක උපදින මැරෙන සත්වයෝ දකින්න චුතුපපාත ඥානයක්. නැත්නම් පෙර විසු කඳ පිළිවෙල දක්නා නුවණ. උපදින මැරෙන සත්වයෝ දකින්න පුළුවන් සක්වලවල් 1000ක ඉන්නේ. ඉතින් මොනතරම් බලවත්ද කියලා. එතකොට ඒකේ මනුස්ස ලෝකේ ඉපදින මැරෙන අයත් දකින්නවා. ඒක මේ සක්වලමනේ. මේ සක්වලෙන් බැහැර තව 1000ක් දකින්නවා. ඊළඟට සඳහන් කරනවා මේ සක්වලම එළිය කරන්න එක ඉරක් ඕනේ. මේ සක්වලම එළිය කරන්න එක ඉරක් පායන්න ඕනේ. සක්වලවල් 1000ක් ආලෝක කරන්න එහෙනම් ඉරවල් 1000ක් පායන්න ඕනේ. සඳහන් කරනවා මෙයාගේ එක් සුළඟිල්ලෙන් මෙයාගේ සුළඟිල්ලෙන් පුළුවන් සක්වලවල් 1000ක් ආලෝකමත් කරන්න කියලා. එතකොට සුළඟිල්ලෙන් ඊතරම් ආලෝකයක් විහිදෙනවා නම් ශරීරයෙන් කොහොම ආලෝකය විහිදෙයිද? මේ ඊටාම පල්ලහැ පන්ති පල්ලහැ බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක්. මහා බ්‍රහ්ම මෙහෙවනම් උන්වහන්සේට ඉහළින් වැඩ ඉන්න බ්‍රහ්ම ලෝකවල ඉන්න අයගේ බලය කොහොම වෙන්නේ ඇද්ද? මේ අටපිරිස භාග්‍යවතුන් වහන්සේ පොළව බවට පත් කරලා තියෙන්නේ. මේ අටපිරිස පොළව කරලා ඒ උඩ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නේ. ඒ නිසා සඳහන් කරලා තියෙන්නේ ආසබං ඨානං ඥානං කියලා සඳහන් කළේ ඒ නිසා. ආසබං ඨානං ඥාන. මේ පිරිසට වඩා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්නට බල 10ක් තියෙනවා. මෙන්න මේ පිරිස ඉක්මවල ගියපු ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්න නම් බල 10ක් තියෙන්න ඕන. එහෙම කෙනෙකුට විතරයි මේ අට පිරිස ඉක්මවල යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොකද්ද ඒ බල 10? ඒ නිසා සඳහන් කරනවා කතමානි දස. මොනවද මේ දස බල කියලා කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි මේ බල 10 තියෙන. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට මේ බල පිහිටන්නේ නැති බව අපි සඳහන් කළා. සමාන බල පිහිටයි තවත් ලෞතර බුදු කෙනෙකුට විතරයි. සමානයෙක් ඉන්නවා. ඊට වඩා වැඩි කෙනෙක්වත් තවත් ලෞතර බුදු කෙනෙක් හැර තව කෙනෙකුට ලං වෙන්නවත් හිතන්නවත් බෑ මේ බල 10ට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා සරියුත් මහ රහතන් වහන්සේට ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. යථා භූතං ඇති වෙන දේවල් වල ඇතිවීමටත් ඇති නොවන දේවල් වල ඇති නොවීමටත් ඇත්ත ඇති හැටියටම තියෙන හේතුව ඒකට කියනවා යථා භූතය කියලා. ඇති වෙන දේවල් වල ඇතිවීමටත්
ඇති නොවෙන දේවල් වල හේතුවත්. ඇති නොවෙන්නේ ඇයි? ඒ දේවල් ඇති නොවීමේ හේතුවත්. ඇත්ත ඇති හැටියටම පවතින විදිහටමයි අය අඩුත් නෑ වැඩිත් නෑ. ඇත්ත ඇති හැටියටම තියෙන හේතුව යථා භූතය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දන්නවා. සැබෑම තත්ත්වය. ඒක මේ ලෝකෙ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කාටවත් නම් දකින්න දැනගන්න බැහැ. මොකක්ද ඒ කියන්නේ කොහොම දේවල්ද? සඳහන් කරනවා සෝවාන් වහන්සේ නමක් කවදාවත්ම තමන්ගේ අම්ම මරන්නේ නෑ. යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට આવොත් ඔහොම නෙමෙයි කොහොමවත් තමන්ගේ අම්මා මරණයට පත් කරන්නේ නෑ. ඒක එහෙම්මමයි කවුරු කොහොම කීවත් ඒක එහෙම්මම තමයි. නෑ ඒක එහෙම නෙමෙයි සෝවාන් වහන්සේ අතින් අම්මා මැරෙන්න තියෙන ඉඩකඩ බොහොමයි කියන කාරණාව කියන්නේ මේ ලෝක ධාතුවේ මේ අට පිරිසෙන් කිසිම කෙනෙකුට බෑ. තව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්වත් ඒක කියන්නේ නෑ. එනම් බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දන්නේ. මේ අට පිරිසෙන් කාටවත් බෑ කියලා. කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ විතරයි කියන්නේ. ආර්ය උපවාද කරපු කෙනෙක් සමාව නොගෙන කවදාවත්ම මාර්ග ඵලයක් ලබන්නේ නෑ. ආර්ය උපවාද කරනවා කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට දොස් පවරනවා. ආර්යෝ කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා ඉහළට ආර්ය වූ අය. උන්වහන්සේලාට යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් දොස් කියලා තියෙනවා නම් මේ භවයේ විතරක් නෙවෙයි පෙර භවයක උනත් සමාව ගන්න සිද්ධ වෙනවා. මේ ජීවිතෙන් මොන තරම් සිල් රැක්කත් අහස මහ පොළොව කම්පා කරන තරම් සීලයක් ආරක්ෂා කෙරුවත් ආර්යයන් වහන්සේ නමකට උපවාදයක් කරලා චෝදනාවක් කරලා බැනලා නිග්‍රහ කරලා සමාව අරගෙන නැත්තම් සමාව ගන්නාතුරු මාර්ගඵලයක් නම් ලැබෙන්නෙම නෑ කියලා දේශනා කරනවා. නෑ එහෙම නෙමෙයි මම ලබනවා මං සමාව ගන්න නෑ කියලා කිසි කෙනෙකුට පිහිටන්න බැරි බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නෙම නෑ. ඒකයි භාවනා කරන්න ගියාම අපි මේ සියලු දෙනාගේම සමාව ඉල්ලන්නේ. දැන නොදැන ආත්ම ගණනකට කලින් සිද්ධ වුණා නම් යම් වරදක් ඒ සියලුම වැරදි වලට සමාව දෙන්න කියලා සමාව ඉල්ලලා භාවනාවට වාඩි වෙන්නේ මෙන්න මේ කාරණාව හින්දා. ඊළඟට සඳහන් කරනවා වෙන දේවල් වීමටත් නොවන දේවල් නොවීමටත් ඇති හේතුව ඇති හැටියටම දකින නිසා භාග්‍යතුන් වහන්සේ මේ සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සඳහන් කරනවා මේක විශේෂ තථාගත බලයක්. මේ වෙන දේවල් වීමටත් නොවන දේවල් නොවීමටත් හේතුව දකින්න එක අති සුවිශේෂී වූ තථාගත බලයක්. අන්න ඒ නිසා මේක වෙන්නේ නෑ කියලා දේශනා කළොත් කිසිසේත්ම ඒක වෙන කෙනෙකුට නවත්තන්න වෙනස් කරන්න බැරි බව සඳහන් කරනවා. මේක වෙන්නේ නෑ කියලා කිව්වොත් වෙන්නෙම නෑ. පරතරට උගත් බමුණන්ට විතරක් නෙමෙයි සඳහන් කරනවා රජුන්ටවත් මහා බලවත් 이르දිමත් බ්‍රහ්මයෙකුටවත් ඒ බුද්ධ වචනේ වෙනස් කරන්න බෑ කියලා. අර තරම් බලය තියෙන ශාස්ත්‍රීයකට රජෙකුට දිව්‍ය ලෝකවල කිසිම කෙනෙකුට බ්‍රහ්ම ලෝකවල කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් එක අල්ප මාත්‍රයක් යටත් පිරිසෙන් ඇලපිල්ලක් ඉස්පිල්ලක් කොම්බුවක්වත් වෙනස් කරන්න බෑ. ඒ විදිහටයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරන්නේ එක විශේෂ බලයක්. ඊළඟට සඳහන් කරනවා මේ බ්‍රහ්මයාට කොයි තරම් බලයක් තිබුණත් භාග්‍යතුන් වහන්සේට කිසිම බලපෑමක් කරන්න ශක්තිය නෑ කියලා. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දැන අවබෝධ කරගත යුතු දේවල් අපූර්වට මනාව දැනගත්ත නිසා භාග්‍යතුන් වහන්සේ පළවෙනි බලය යථා භූතේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න පුළුවන් පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුව තිබුණා. ඊළඟට සඳහන් කරනවා සුද්ධාවාසවල ඉන්න මහරහතන් වහන්සේලා අතිශයින්ම බලවත් අය. සුද්ධාවාසී ඉන්න මහරහතන් වහන්සේලා. ඒ බලය සීමාවක් නෑ. එහෙම බල සහිත උන්වහන්සේලාගේ බලය භාග්‍යතුන් වහන්සේ ළඟ සීමා සහිතයි. ඒ මහරහතන් වහන්සේලා අපි සඳහන් කළා මුලින් ලෞතුරා බුදුරු 7 දෙනෙක් විතර දැකපු අයත් ඉන්නවා කියලා.
නමුත් උන්වහන්සේලාට බෑ භාග්‍යතුන් වහන්සේට කිසිම බලපෑමක් කරන්න එච්චර බුදුවරු දැකලා ශක්තිය අරගෙන තිබුණත්. අන්න ඒ නිසා මෙන්න මේ ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ කිසිසේත් හොළවන්න කාටවත් බැරි නිසා. සෝවාන් ආර්යයන් වහන්සේ ආනන්තරීය පාප කර්මයක් නොකරන බවත් පෘථග්ජනයෙක් අතින් ඒ සිදුවිය හැකි බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒක එහෙමම තමයි. සෝවාන් ශ්‍රාවකයා භවාන්තරයේදීවත් තමන්ගේ ශාස්තෘවරයා කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත් බුදුන් සරණ නැති කරගන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්තෘවරයා නෙමේ කියලා භවාන්තරයේදීවත් කියන්නේ නෑ. ශාස්තෘවරයා භාග්‍යතුන් වහන්සේ මයි. ඒක ඒකාන්තයි සත්‍යයි. ඒක භාග්‍යතුන් වහන්සේ හොඳාකාරවම දන්නවා. ශ්‍රෝවාන් ශ්‍රාවකයෙකු අතින් කිසිසේත් සසර අටවන වරට ඉපතක් නෑ. සෝවාන් ශ්‍රාවකයා කවදාවත් අටවතාවක් නම් සංසාරය උපදින්නේ. ආත්ම 7කින් සසර ඉවර කරනවා කියලා කවුද කියලා තියෙන්නේ? බුදුපියාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා නම් අටවතාවක් ඉපදීමක් නෑ කියලා නැහැමම උපදිනවා කියලා කෙනෙකුට කියන්නත් බෑ. අහවලා ඉපදුනා කියලා කියන්නත් බෑ. ආත්ම 7කින් සසර ගමන ඉවර කරනවා මයි. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් එසේමයි. එක ලෝක ධාතුවක එකවර බුදුවරු දෙන්නෙක් උපදින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමම තමයි. එක බුදු කෙනෙක් ඉන්නකොට තව බුදු කෙනෙක් පහළ වෙන්නෙම නැහැ. සක්විති රජවරු දෙදෙනෙක් පහළ නොවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එකම කාලයක සක්විති රජවරු දෙන්නෙක් පහළ වෙන්නෙම නැහැ. ස්ත්‍රීත්වයේ ඉඳගෙන ලෞතුරා බුදු බව, සක්විති රජවීම, සක්‍රත්වය, මාරත්වය, බ්‍රහ්මත්වය ලැබීමට කවදාවත්ම නොහැකි වෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ස්ත්‍රීත්වයේ ඉඳගෙන කවදාවත් මෙව ලබන්න බැහැ. එහෙනම් මේ ලෝකයේ කිසිම ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ප්‍රකාශයක් කරන්න බැහැ. නෑ ස්ත්‍රීත්වයේ ඉඳගෙන මේ කාරණාවෙන් එකක් සම්පූර්ණ කරනවාමයි කියලා කියන්න බැහැම තමයි. බෑ කිව්වොත් බෑම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය හැටි. කාය වාග් මනෝ දුෂ්චරිතයන්ගෙන් කවදාවත් ඉෂ්ට විපාක නොලැබෙන බවත්, කාය වාග් මනෝ සුචරිතයන්ගෙන් කවදාවත් අනිෂ්ට විපාක නොලැබෙන බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් එසේම තමයි කියලා සඳහන් කරනවා. සියල්ල පිළිබඳව හේතු අහේතු භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක කියලා සඳහන් කරනවා. යමක් සිදුවීමට මෙන්න මේකයි හේතුව කියන කාරණාව, මේ හේතුව නිසා මේක සිදුවෙන්නේ නෑ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් ලෝක ධාතුවේ වෙන ඇත්තේම නැති බව සඳහන් කරන නිසා මේක තමයි මේ තථාගත බලවල පළවෙනි තථාගත බලය. යථා භූතය හරියටම දන්නා පළවෙනි බලය. එමනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මේ දස බල සාකච්ඡාවේ පළවෙනි බලය සඳහන් කරපු දෙවෙනි ධර්ම දේශනාව මේ දේශනා මාලාවේ මෙතකින් නිමාවට පත් වෙනවා.